ආයුබෝවන් නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් මම වසන්ත මාසිංහගේ ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. ජූනි 20ත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක්. දීවරයින් 150ක් සමග යාත්‍රා 30ක් ඉන්දුනීසියානු වෙරළ තීරයට ගසාගෙන යයි. හෙට සවස් වනතුරු මුහුදු ගමන් අවදානම්. කාලගුණයෙන් අනතුරු ඇඟවීම. ඡණ්ඩ වූ අම්පන් සොලි කුණාටුව ඉන්දියාවට කඩාවදී. 15 හැවිරිදි දරියක් සමූහ දූෂණයට ලක් කළ බව කියන තරුණයන් 6ක් රිමාන්ඩ්. පාර්ලිමේන්තුව වහාම කැඳවන්න. දෝෂාභියෝග විශ්වාස භංගගෙන එන්නේ නැහැ. හිටපු විපක්ෂ නායකගෙන් සහතිකයක්. නිවුස් ෆස්ට් එළිදරව්වෙන් පසු මහ කනදරාව ගොවීන්ට විසඳුම්. පවතින තත්ත්වය අනුව ජුනි 20 වනදා සැලසුම් කළ පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට මැතිවරණ කොමිෂන් සභාව නිගමනය කර ඇතැයි එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. පෙත්සම් විභාගයේ 3 වන දිනය අදයි. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තොරතුරු ගෙනෙන්නේ කසුන් සමරවීර සමග නිවුස් ෆස්ට් අධ්‍යක්ෂ නීතිඥ දිල්ෂාන් පතිරත්න. ඔබසන්ත අද පෙරවරු 10:20ට පමණ මේ අධිකරණ ක්‍රියාවලිය තෙවන දිනටත් ආරම්භ වුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ පංචපොත්ගල වෙනසුරු මඩුල්ල හමුවේ. දැන් මේ අධිකරණ ක්‍රියාවලියට නිරීක්ෂකයෙක් විදිහට සම්බන්ධ වුණා නීතිඥ දිල්ෂාන් පතිරත්න. ආයිබෝන් අපි කැමති දැනගන්න අද දවසේදී මොන වගේ කරුණුද මොන වගේ කාරණාද මෙහිදී ඉස්මතු වුණේ? අද කසුන් මූලිකවම වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම තමයි සිදු වුණේ. අද පෙත්සම් කරුණු දැක්වීමක් වුණා. නමුත් අද වැඩි අවධානයක් තිබුණේ මේ වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමේදී. මෙහිදී ඊටාම සුවිශේෂී කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. එකක් දැන් ඊයේ දවස් ඇතුළත ආපු ප්‍රධාන තර්කයක් තමයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න පුළුවන්ද මේ තියෙන තත්ත්වයත් එක්ක කියන එක. මේකට උත්තර දුන්නු නීතිඥ මහත්මයෙක් වගඋත්තරකරුවන් වෙනුවෙන් හරි අමුතු උත්තරයක් දුන්නා. ඊට ප්‍රබල තර්කයක් ගොඩනැගුවා. ඔහු සඳහන් කළා සියලු දෙනාටම මේ වෙලාවේ රැලි තියන්න බැරි නම් සියලු දෙනාටම ගෙයින් ගෙට යන්න බැරි නම් මෙතන සියලු දෙනාම සමාන තත්ත්වයකට යනවා. ඒ නිසා සියලු දෙනා සාධාරණයි කියන අදහස මේ වෙලාවේ තියෙනවා කියලා අදහසකුත් දරුව අධිකරණ මතු කරා. කොහොමදත් ඉතාම වැදගත් කරුණු විදිහට සැලකුවොත් එහෙම මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා ගුණකපු කරුණු ඉතා විශාල සුවිශේෂයි. එතුමා සඳහන් කරනවා ඉතා පැහැදිලිව මැතිවරණ කොමිෂන් සභාව මේ කටයුත්තේදී වැඩ කළේ ඉතාම සද්භාවයෙන් කියන එක. සද්භාවයෙන් කියන එක පැහැදිලි කරන්න එතුමා සඳහන් කරන්නේ මැතිවරණය පවත්වන්න බැරි බව ඉතා පැහැදිලිව දැනුණා සහ ඒ පිළිබඳ අවබෝධයක් දැනුණු හැම විටකම ජනාධිපතිතුමාටත් කිව්වා මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් උපදෙස් ලබා ගන්න කියලා. ඒ නිසා මේ කටයුත්තේදී ඉතාම සද්භාවයෙන් තමයි මැතිවරණ කොමිසම වැඩ කරේ කියන එක එතුමා සඳහන් කරා. ඒත් එක්කම එතුමා මේ පවතින තත්ත්වයේ තියෙන අර්බුදකාරීභාවය තවදුරටත් පැහැදිලි කරලා දුන්නා. දැන් මේ වෙලාවේ ඡන්දයක් තිබුණොත් එහෙම තමයි අමතර ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මොනවද මේ අමතර ප්‍රශ්න? සැනිටයිසර්ස් දෙන්න වෙනවා. ෆේස් මාස්ක් දෙන්න වෙනවා. මේවත් කියලා තව එතුමා සඳහන් කරා මීටරේ දුර තියාගෙන කොහොමද ඇඟිල්ල පාට කරන්න කියන එක. මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක්ම මතු කරලා කිව්වා. මැතිවරණ කොමිෂන් සභාව මේ වෙනකොට එතුමාට දැනුම් දීලා තියෙනවා. ජූනි මාසේ 20 වෙනිදාට මැතිවරණය තියන්න විදිහක් නැහැ කියන එක. දැන් මේ කාරණාව සඳහන් කරලා එතුමා එතනින් නැවතුනේ නැහැ. එතුමා තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා කිව්වා ඒ වගේම සෞඛ්‍යාංශ ඉතා පැහැදිලිව මේකට ග්‍රීන් ලයිට් එකක් දෙන්න ඕන මැතිවරණය තියන්න පුළුවන් කියලා. ග්‍රීන් ලයිට් එක දුන්නට පස්සේ මේ ග්‍රීන් ලයිට් එක දීලා සති 9ත් 11ත් අතර කාලයක් දවස් විදිහට ගත්තොත් දවස් 65ක කාලයකින් තමයි නැවත මැතිවරණයක් තියන්න පුළුවන් වෙන්නේ. දැන් ඒ කියන්නේ මැතිවරණයක් පවත්වන්න මැතිවරණ කොමිෂන් සභාව මේ වෙලාවේ සූදානම් නැති බව ජනාධිපති නීතිඥවරයා ගරු අධිකරණයට කරුණු සැලකලා. මේ කරනවත් එක්කම තවත් සුවිශේෂී දෙයක් වෙනවා. ඒ තමයි පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහත්මයා මේ වෙලාවේ කියලා කියනවා. දැන් එහෙනම් මේ වෙලාවේ මගේ පළමු පෙත්සමේ බලාපොරොත්තු වුණේ මැතිවරණය ජූනි 20 වෙනිදාට තියෙන එක නවත්තන්න. එහෙනම් දැන් මේ වෙනකොට මැතිවරණ කොමිෂන් සභාව කියනවා නම් 20 මැතිවරණේ තියන්න බෑ කියලා. මම තවදුරටත් මේ නඩුව මේ පෙත්සම් කරුණු ඉදිරියට පවත්වාගෙන යන්නේ නැහැ කියලා සමන්දිර මහත්මයා කියනවා. මැතිවරණ කොමිසම කිව්වේ සෞඛ්‍ය බලධාරීන් ග්‍රීන් ලයිට් එක දුන්නට පස්සේ සති 10ක්වත් ඕනේ කියලා මැතිවරණය පවත්වන්නට. තාමත් අද වෙනකොට ඒ අනුමැතිය සෞඛ්‍ය බලධාරීන් දීලා නැහැ. මගේ අනිත් පෙත්සමේ තියන්නේ ඒකට අමතරව මේ මාස 3ක් ඉක්මවලා යන නිසා මාර්තු 2 වෙනිදා කරපු පාර්ලිමේන්තු විශ්වාස කරපු නියෝගය දැම්ම අවලංගුයි. ඒ නිසා ඒක අවලංගුයි කියලා ප්‍රකාශනයක්
කරන්න කියලා අධිකරණයෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ ජනාධිපති නීතිඥ මේ සුමන්ත්‍රණ මහත්මයා පළ කළ අදහස් දැන් දිල්ෂාන් අපි දැනගන්න කැමතියි මේ මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් වෙන වෙනම නීතිඥවරුන් පෙනී සිටීමක් අද දවසේදී මේ අධිකරණ ක්‍රියාවලියේදී සිද්ධ වුණාද? නීතිඥවරු 3 දෙනෙක් මේ වෙනුවෙන් පෙනී හිටියා. විශේෂයෙන්ම මහාචාර්ය හූල් මහත්මයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්මයා පුද්ගලිකව කරුණු දැක්වීමක් කළා මේ පවතින අර්බුදකාරී තත්වයේදී නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් සහ අනිත් අවශේෂ කරුණු සම්බන්ධයෙන් මහාචාර්යවරයා එකකතාවයක් පළ කරලා තිබුණේ නැහැ කියන එක. ඒතර ඒක පුද්ගලික දැක්වීමක්. ඒ අවස්ථාවේදී නීතිඥවරයාගේ ප්‍රකාශයට තවත් විරෝධතාව පවා මත වුණා. එහෙම කියන්න බෑ. හේතුව තමයි කමිෂන් සභාව තීරණයක් කරන් තියෙනවා පොදුවේ සියලු දෙනා වග කියන්න ඕන කියන එක. මෙන්න මේ විදිහට කමිෂන් සභාව ඒකමතික අදහසක හිටපු නැති බවටත් මේ වෙලාවේ නීතිඥවරු ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. මැතිවරණ කොමිසමේ සාමාන්‍ය ඝනපූර්ණය වෙන්නේ සමාජිකයොත් 30 දෙනයි. එයින් බහුතර තීන්දුවට තීරණ ගත යුතුයි. නමුත් අද වෙනකොට මැතිවරණ කොමිසම කණ්ඩායම් දෙකකට බෙදිලා හූල් මහත්තයා එක විදිහකටත් අනිත් සමාජිකයෝ දෙන්න එක විදිහකටත් අද වෙනත් නීතිඥවරුන් දෙදෙනෙක් මාර්ගෙන් කරුණු ඉදිරිපත් කරන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. එතකොට අපිට යම් ගැටලුවක් තියෙනවා ස්වාධීන මැතිවරණ කොමිසම මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියන කාර්යය. ඇත්තටම මැතිවරණ කොමිසමට කිසිම කෙනෙක් බලපෑම් කරලත් නැහැ. මැතිවරණ මේ කාලය තුල තියන්න කියන කාර්යය බලපෑමක් කරලා අපේක්ෂකයෝ හැටියට සහ මේ මැදිහත්කාර පාර්ශවකාරයෙක් හැටියට අපි නිරන්තරයෙන් කියන දෙයක් තමයි මිනිස්සුන්ගේ ජීවිත අංක එක ඒට ඔබට ගිහිල්ලා කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මැතිවරණ කොමිසම කියන ඒ සෞඛ්‍ය නිර්දේශ වලට අනුව මැතිවරණ කොමිසම ගන්නා වූ දිනයක මැතිවරණය පැවැත්වීමේ හැකියාව තියෙනවා. හැබැයි මැතිවරණේ කල් දාන්න ඕන අය අවශ්‍යතාවය මත අද අධිකරණයට ඇවිල්ලා නොයෙකුත් සහන ඉල්ලා සිටිනවා. මේ නීතිඥ ප්‍රේමනාත් සීදොලවත් මහතා පළ කළ අදහස් හෙටත් තවදුරටත් මේ පෙත්සම් සලකා බැලීමට නියමිතයි. හෙට පෙරවරු 10ට ස්තුතියි කසුන් දේශාන්. මැතිවරණය පැවැත්වීම පිළිබඳව අද දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් දැන්. මැතිවරණ කොමිෂන් සභාව අද අධිකරණයට දැනුම් දීලා තියෙනවා පැහැදිලිවම ජූනි 20 ඡන්දයක් තියන්න බැහැ කියන්නේ. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාව කියනවා ඡන්දයක් තියන්න නම් සෞඛ්‍ය බලධාරීන්ගෙන් පැහැදිලි තීරණයක් ඕනේ කොරෝනා අවදානම මේ රටේ නැහැ කියන්නේ. ඒව සාතිකයක් දුන්නට පස්සේ සති 10ක් ඇතුළත තමයි මැතිවරණයක් තියන්න පුළුවන් වෙන්නේ. පුන අපි කියද්දි ආණ්ඩුව මොකක්ද කරේ? මේ 3-2 බලය ගන්න තියෙන තණ්හාව නිසා මිනි උඩ ගිහිල්ලා ඡන්දයක් තියන්න තමයි ආණ්ඩුව කටයුතු කරේ. මැතිවරණ කොමිෂන් සභාවට අපි ස්තුතිවන්ත වෙනවා. අධිකරණයට දැන් තීන්දුව කරන්න වෙනවා. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරා හැරපු ගැසට් එකේ නීත්‍යානුකූලභාවය කොච්චරද කියලා. මේ වාතාවරණය යටතේ පැහැදිලිව පාර්ලිමේන්තුව නැවත රැස් කරලා අවශ්‍ය නීති සම්පාදනය කරලා කටයුතු කරන එක තමයි සුදුසුම දේ. නඩුවක් පත් කරනවා තමුන්නාන්සලා දන්නවා තව සෑහෙන කාලයක් මේ නඩුව ඇදෙනවා. ඉතින් ඒ නිසා ඡන්දයක් තියන්න හම්බෙන්නේ නැහැ. රට අස්ථාවර භාගයට පත් කරන වැඩ පිළිලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අද මැතිවරණ කොමසාරිස්තුමා කියනවා මේ එළඹෙන 20 වෙනිදා මේ මැතිවරණ තිබීම සඳහා සූදානම් නැහැ. අපි විශ්වාස කරනවා හැමදාම මැතිවරණ කොමසීම විසින් මේ රටට මැතිවරණ ආරක්ෂා කර දීම පමණක් නෙවෙයි මේ වසංගතය තුළ ඒ ජාතික වගකීම නිලධාරීන් විසින් ඉෂ්ට සිද්ධ කරයි කියන කාරණා විදිහට මැතිවරණ කොමිසම ඉන්නේ මැතිවරණ තියන්නද මැතිවරණ නොතියන්නද අපිට සමහර දේවල් ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ කතා කරන්න බැරි දේවල් පවා තියෙනවා මට පේන විදිහට. පාර්ලිමේන්තුව නොමැතිවීම හරහා ජනතාව මුහුණ දීලා තියෙන ගැටලු විසඳීම සඳහා මැතිවරණ කොමිසම වගකීම ආරම්භ පෙරමුණ ගන්න ඕනේ. අධිකරණයෙන් හොඳ තීන්දුවක් ජනතාව ආරක්ෂා කරන තීන්දුවක් මැතිවරණ කොමිසමත් මේ රටේ ජනතාව වෙනුවෙන් ගන්න තීන්දුවක් ලැබෙයි කියලා බලාපොරොත්තු. මැතිවරණයට බය නෙමෙයි. මේ රටේ ජනතාව විනාශ කරන්න යන ගමනට බයයි. මූලිකව අඩිතාලම දාගෙන හදාගන්න ඒ දේශද්‍රෝහී ව්‍යාපාරයට අපි විරුද්ධයි. බස් රථයක ආසන ගානට වාඩි වෙලා යන්න පුළුවන් නම් සෞඛ්‍ය උපදේශ වලට මුල් තැන දීලා කටයුතු කරනවා නම් රාජ්‍යය ගැන තියෙන ක්‍රියාමාර්ගات එක්ක රටේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ තුල මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් මේ මොහොතේ පණ නගිනවා කියලා මම හිතන්නේ නැහැ. අද කියලා තියෙන්නේ සුමාන හරියට සියලු දෙනාම අවසර දුන්නට පසු සුමාන 10ක අවසරයක් අවශ්‍යයි කියලා. ඉතින් ඒක මම හිතන්නේ බොහොම ප්‍රායෝගිකයි. ඉතින් අපි ඡන්ද කොමසාරිස් සහ කොමිෂන් එකට අපේ හිස නවලා අපි ස්තුති කරනවා ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ස්වාධීන ක්‍රියාවක් අරන් තියනවා කියලා. අපි අධිකරණයෙන් එන තීන්දුව බලමු. අපි අධිකරණයේ නියෝගයට ඉස්සරමන්ට සූදානම්. මේ ලබා දීලා තියෙන මේ වෙලාවේ මැතිවරණය පැවැත්වීම පිළිබඳව මේ අරගන්න ක්‍රියාමාර්ග
ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත්ම හොඳ තීන්දුවක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රට සෞඛ්‍ය අතින් ඉතා හොඳ තත්ත්වයකට තියෙනවායි කියලා සෞඛ්‍ය උපදෙස් ඒ වගේම ත්‍රිවිධ හමුදා උපදෙස් ලබා දෙනවා නම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු ඒ අයට වගකීමක් තියෙනවා නියමිත වේලාවට මැතිවරණ තියන්න. මම රජයට කියන්න කැමති තවදුරටත් ප්‍රමාද වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව කැඳවන්න. හිතේ බයක් ඇති කරගන්න එපා. අපි ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝග ගෙන්න යන්නේ. අපි රජයට විරුද්ධව ඇමතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙනෙන්නට සූදානම. එහෙම හිතන්නේවත් නැහැ. අපේ හදවතේ තිබෙන එකම සිතවිල්ල තමයි රටේ ජනතාවට සහන ටික ලබා. පාර්ලිමේන්තුව වහාම රැස් කරන්න. රටේ ජනතාවට ජීවත් වීමට අවශ්‍ය මුදල් ටික වෙන් කරන්නට අපි සූදානම්. රුපියල් 5000 ආධාර ලබා දීමේ වැඩසටහනෙන් ප්‍රාදේශීය හා ග්‍රාමීය දේශපාලඥයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුත් මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය යොමු කර ඇත්තේ ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්, රාජ්‍ය පරිපාලන ස්වදේශීය කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් සහ කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වෙතයි. රුපියල් 5000 ඇතුළු දීමනා ලබා දීමේ වැඩපිළිවෙල ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් ලෙස ක්‍රියාත්මක වන බවට පැමිණිලි ලැබීමේ ප්‍රවණතාව වැඩි වන බව එහි සඳහන්. එබැවින් මෙය ලබා දීම හරහා කිසිදු ආකාරයක දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයින් ප්‍රවර්තනයක් සිදු කිරීමට ඉඩ නොදෙන ලෙස සියලුම නිලධාරීන්ට දන්වන ලෙසද සභාපතිවරයා ඉල්ලා තිබෙනවා. එදිනෙදා කටයුතු ඉටු කරගත හැකි තත්ත්වයක් පවතී නම් ජුනි මාසයේදී මෙම ආධාරය ලබා දීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේදැයි සලකා බැලීම අවශ්‍ය බව කොමිසමේ මතයයි. ප්‍රමාද වී පැමිණි නීතිය. එතකොට තාමත් පොලිසියෙන් ආවේ නැහැ. දැන් තමයි පොලිසිය මාතෘකාවෙන් මේක ආවේ. හරි. දැන් ආවේ. ඔය ඉන්නේ ඇවිල්ලා හැරිලා ගියම දැනුයි ආවේ. හෙට දිනේ වන විට මෙරටට අම්ෆාන් සුළුකුණාටුවේ බලපෑම අඩු වී යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අද පෙරවරු 8:30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය ඇල්ටන් වතුයායෙන් වාර්තා වනවා. මේ අවධානය ගෙවුණු පැය 24 වෙත. මෙලෙස ඊයේ ගංවතුරට ගසාගෙන ගියේ රත්නපුර ඕවලල සහ ගල්ලෑල්ල යාකරන පාලමයි. මේ දර්ශන අප විකාශය කරන්නේ මේ දිනවල ඔබ දැඩි අවධානයෙන් සිටිය යුතු බව සිහිපත් කිරීමේ අරමුණින්. කළුගඟේ අතුගංගාවක් වන බඹරුකොටුව ඔය හරහා වැටී තිබුණු එම පාලම අද මෙලෙස දිස් වුණා. ආපදා තත්වයෙන් පුද්ගලයන් 7000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අධික වර්ෂාවත් සමග පැවති ආපදා තත්වයෙන් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් ඇති බවයි. ආරක්ෂිත මධ්‍යස්ථාන 10ක පවුල් 106ක් රඳවා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. අධික වැස්සත් සමග ජල ගැලීම් වලට ලක් වූ බොහෝ ප්‍රදේශවල දැන් ජලය ක්‍රමයෙන් බැස යනවා. අද උදෑසන සිට බොහෝ ස්ථාන පවිත්‍ර කිරීම ආරම්භ කර තිබුණා. රත්නපුර නගරයේ දැඩි ජල ගැලීමට ලක් වූ සීවලී ක්‍රීඩාංගණය අවට මෙන්ම සෙසු මාර්ග ගම්මාන ආදියෙහි මෙවන විට ජලය බැස යමින් පවතිනවා. රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කරංගොඩ දිමියාව දඹුලුවන මාර්ගය අද පෙරවරුවේ ජලයෙන් යට වී තිබුණා. දින කිහිපයක් ජල තර්ජනයට ලක් වූ බලංගොඩත් අද වන විට ක්‍රමයෙන් යහපත් අතට හැරමින් තිබෙනවා. ජලයෙන් යට වූ ස්ථාන පිරිසිදු කිරීම අද දිනය පුරා දක්නට ලැබුණා. ජල ගැලීම් මැදේ වුවද විදුලිය හා ජල සැපයුම අඛණ්ඩව ක්‍රියාත්මක වීම නිසා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වේගවත්ව සිදු කිරීමට හැකිව තිබෙනවා. ජලයට හසු වූ අත්‍යවශ්‍ය භාණ්ඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත විනාශ කෙරුණා. ඇදහැලෙන වැසි සමග රත්නපුර විරලුපේ ප්‍රදේශයේ සහ ෆාම් ගාඩන් වත්ත ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටී තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ නිවාස 3කට අර්ධ හානි සිදු වූ බවයි. අවතැන්මුවන් විරලුපේ විහාරස්ථානයේ සහ ප්‍රජාශාලාවේ රැඳී සිටිනවා. කුකුලේගඟ ජලාශයේ වාන්දරට විවෘත කිරීමත් සමග කුඩාගඟ පිටාර ගැලීමෙන් බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වුණා. ප්‍රදේශයේ ජනතාව ගමනාගමනය කළේ ඔරු යොදාගෙනයි. මේ අතර ගිංගඟ පිටාර ගැලීමෙන් උඩුගම තවලම හිමිදුම මාර්ගය ජලයෙන් යට වුණා. උඩුගම ගල්ලන්දල කැටර්ගොඩ ගමගොඩ යන ප්‍රදේශවල අතුරු මාර්ගද ජලයෙන් යට වුණා. බද්දේකම ජලමාපකයේ දැක්වෙන අගයට අනුව ගිංගගේ ජල මට්ටම අඩු වෙමින් පවතිනවා. මේ අතර නිල්වලගඟේ පානතුගම ජලමාපකයේ ජල මට්ටම අද පෙරවරුවේ පැවතියේ මීටර් 5.75ක් ලෙසින්. එය ගං වතුර තත්ත්වයක් නොවේ. ඊයේ පස්වරුවේ සිට ජල තර්ජනයට ලක් වූ අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය සහ අකුරැස්ස කඹුරුපිටිය හා කොන්දුගොඩ මාර්ගය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතිනවා. වැසි තත්ත්වයේ අඩුවීමත් සමග මධ්‍යම කඳුකරේ ජල ගැලීම් පහව යමින් තිබෙනවා. මේ අතර මස්කෙලිය නගරයේ මාර්ගයක කොටසක් නාය ගියා. නමුත් පහළින් පිහිටි නිවාස කිසිවකටත් හානි සිදු වූයේ නැහැ. මහ ජල කඳක් සමග හැටන් දරවල වත්තට ගමන් කිරීමට ඇති පාලමට හානි සිදු වුණා. ඊයේ පෙරවරුවේ අවහිර වූ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අද යලි විවෘත කෙරුණේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ යුද හමුදාව එක්ව දැරූ ප්‍රයත්නයෙන් පසුවයි. විදුලි බලාගාර ආශ්‍රිතව ජලාශවල ධාරිතාව 56ක් දක්වා ඉහළ ගිහින්. විදුලි බල හා බල ශක්තිය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ජල විදුලි උත්පාදනයද 31.17ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මිනිපි ප්‍රාදේශීයකම් කොට්ටාසේ මොරයාය හඳගනාව චීන පැලැස්ස ඇතුළු ගමන හරහා හමාගිය සුළඟකින් නිවාස 56කට හානි සිදු වුණා. අද උදෑසනත් මෙම සුළං තත්ත්වය පැවතුණා. හඳගනාවේ නිවෙස්වල වහලේ ගැලවී මීට්‍ර ගණන් දුරට විසිවී තිබුණා. මහියංගනීය ප්‍රාදේශීයකම් කොට්ටාසේ තෙල්දෙනියාය ගිරාඳුරු කෝට්ටේ ඇතුළු ප්‍රදේශවලටත් සුළඟින් හානි සිදු වුණා. හානි වූ නිවාස ගණන 27ක්. මිද්දිනිය හෙල්වල ප්‍රදේශය හරහා හමාගිය සුළං හේතුවෙන් අක්කර 6ක ගස්ලබුව ගාවකට හානි සිදු වුණා. ගොවීන් පවසන්නේ ලක්ෂ 10ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි. ඌපරණගම මැදුගොඩගම ප්‍රදේශයේ නිවසකට හානි සිදු වූයේ ගසක් කඩා වැටීමෙන්. ඌව පරණගම පනාගොඩ අඹගස්තුව ප්‍රදේශයේ නිවාස දෙකකටත් හානි සිදු වුණා. ගල්ගමුව දිවුල්ලෑව අරසන්වැව ප්‍රදේශය හරහා හමා ගිය සුළං හේතුවෙන් ඊයේ පස්වරුවේ නිවාස කිහිපයකට හානි සිදු වුණා. ඊයේ හමා ගිය සුළඟින් නාවුල ප්‍රාදේශීයකම් කොට්ටාසේ කණුමුලයාය ප්‍රදේශයේ වගා රැසකට හානි සිදු වුණා. පෙනල බොඩ වැව් බැම්මේ කුබුක් ගසක් කඩා වැටීමෙන් බැම්මට හානි සිදුව තිබෙනවා.
මේ අතර රත්නපුර ප්‍රදේශයට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ලෙන්ඩුපිටිය ගම්මානයේ ජලය නටවුණා. ඒ අවස්ථාවේ ආරක්ෂිත ස්ථාන කරා යාමට නොහැකිව පුද්ගලයන් දෙදෙනෙක් නිවසේ වහලය මත සිර වුණා. මේ දැනගත් වහාම ක්‍රියාත්මක වූ රත්නපුර කොට්ටාස පොලිස් ජීවිත ආරක්ෂක ඒකක එහි පැමිණ ඔවුන් මුදා ගත්තා. කුඩාවැල්ලෙන් සහ ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය දීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගොස් තිබෙනවා. අවස්ථා කිහිපයකදී කුඩාවැල්ල දීවරවරායෙන් මුහුදු ගොස් මෙලෙස ගසාගෙන ගිය යාත්‍රා සංඛ්‍යාව 12ක්. අප්‍රේල් 19 වැනිදා සිට මැයි 2 වෙනිදා දක්වා කාලය තුළ එම බහුදින දීවර යාත්‍රා කුඩාවැල්ලෙන් පිටත්ව ගොස් තිබුණා. කුණාටුවත් සමග ඒවා ගසාගෙන ගොස් ඇත්තේ ඉන්දුනීසියාව දෙසටයි. එම යාත්‍රාවල සිටින දීවරයින් සම්බන්ධ කර ගැනීමට කුඩාවැල දීවරවරායේ ගුවන්විදුලි සංනිවේදන මධ්‍යස්ථානයේ සෝදිසි මෙහෙයුම් අංශය උත්සාහ කළත් සාර්ථක වූයේ නැහැ. ලසිත පුතා කෞශල්‍ය විශාල පුතා කුඩාවැල්ල ලසිත පුතා කෞශල්‍ය විශාල පුතා කුඩාවැල්ල දීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ ත්‍රිකුණාමලයේ දීවරවරායන් මුහුදු ගිය යාත්‍රා කිහිපයක්ද ගසාගෙන ගොස් ඇති බවයි. මෙලෙස ගසාගෙන ගොස් ඇති යාත්‍රාවල දීවරින් 150කට අධික පිරිසක් සිටින බවත් ඔවුන් නිරුපද්‍රිතව සිටින බවත් ඔහු පැවසුවා. වෙනදාට සාපේක්ෂව හම්බන්තොට මුහුද ඉතා රළු ස්වභාවයක් ගෙන තිබුණා. කිසිදු දීවරයෙක් අද මුහුදු ගියේ නැහැ. මුහුදු රළ සැරවීම නිසා එක්දින දීවර යාත්‍රා මුහුදට ගසාගෙන යෑමේ අවධානමක්ද පවතිනවා. ගල්හා ඒ අවට මුහුදු කලාපයත් රළු ස්වභාවයක් ගෙන තිබුණා. ඊයේ මෙන්ම අදත් කිසිදු දීවරයෙක් රැකියා සඳහා පිටත් වූයේ නැහැ. විටින් විට සුළං තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. වයඹ බටහිර වෙරළ තීරයේ මුහුද රළු වීම නිසා දීවරයින් මුහුදු ගියේ නැහැ. මහවැව තොඩුවව වෙරළ තීරයේ අද පැවති තත්ත්වයයි මේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙර දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. දැනට සුලිකුණාටුව ස්ථානගත වෙලා තියෙන්නේ 18.4ක් උතුරු අක්ෂාංශ සහ 87.1ක් නැගෙනහිර දේශාංශ වල. ඒතර මේ තත්ත්වයේ තුල මෙහි ඍජු බලපෑමක් කොහෙත්ම ලංකාවට නැහැ. මේ තත්ත්වයේ යටතේ දිවයින හරහා තියෙන සුළං වල වේගය සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තේ මුහුද ස්වභාවය ගත්තම රළු භාවයක් තියෙන්න පුළුවන්. ඊවර හා නායක ප්‍රදාවට අපි පැහැදිලිව මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා කියනවා. ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම මෙම සුලිකුණාට ගොඩබිමට ගමන් කරාට පසු මෙම තියෙන කාලගුණික තත්ත්වය ටිකෙන් ටික අඩු වෙලා යන බව පැහැදිලිව කියන්න පුළුවන්. අම්ෆාන් සුලිකුණාටුව මේ වන විට බටහිර බෙන්ගාල මුහුදු ප්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා. අම්පන් සුලිකුණාටුව සැලකින්නේ මෑත කාලයේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව හටගත් දරුණුතම කුණාටුව ලෙසයි. අද පස්වරු 2:30ට පමණ එය ගොඩබිමට ඇතුළු වූ බව ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඉරට ආපදා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පැවසුවේ මෙවන විටත් බටහිර බෙන්ගාලයේ ලක්ෂ 5කට අධික පිරිසක් සහ ඔරිස්සා ප්‍රාන්තයේ ලක්ෂයකට අධික පිරිසක් තාවකාලික කඳවුරු වෙත යොමු කර ඇති බවයි. පැයට කිලෝමීටර් 110ත් 120ත් අතර වේගයකින් හමා යන අම්පන් සුලිකුණාටුව අද කොල්කතා නගරයට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ජනාධිපතිතුමා
කියලා තිබ්බා අපි විවේචනය කරන අපිට බලපෑම් කරන ජාත්‍යන්තර සංවිධානات එක්ක සම්බන්ධය නැති කර ගන්නවා කියලා මම අහන්න කැමති MCC ගිවිසුම අවලංගු කරනවාද ජාත්‍යන්තර සංවිධානවල අපිට බලපෑම් කරපු ප්‍රධානම රට තමයි ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල. දැන් සමහරු කියනවා 4න් 3ක් හොඳයි. මේකට අපිට කෙලින් උත්තරයක් අපි රජයෙන් බලාපොරොත්තු වෙන්න. මොකද ආණ්ඩුවට මුදල් නැහැ. මිලියන 500ක් හම්බ වෙනවා ඇමරිකානු ඩොලර්. ඒ ලබා ගන්න අස්සම් කරනවා කියලා රාවයක් තිබුණේ. දැන් 4න් 3ක් හොඳයි. ඉතුරු ටික තමයි හොඳ නැත්තේ කියලා දැන් සමහර අය කියනවානේ. ඒකයි අපි අහන්නේ. ඒ ගැන ගිවිසුම රකින්න ඉදිරිපත් වෙච්ච නිලධාරීන්ව නිරුත්තර වෙන ආකාරයෙන් ඒ කමිටු සමාජිකයන් කරුණු දැක්වුවා. ඒ ගිවිසුම තවදුරටත් කර තියාගෙන යෑමේ අදහසක් කොහෙත්ම නැහැ. ඒකට අපි සම්පූර්ණ විරුද්ධයි. එහි තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අපි එදත් කිව්වා අදත් කිව්වා රට දෙකට දෙපළු කරලා අපේ ඉඩම් බහුජාතික සමාගම් වලට කොල්ල කණ්ඩ අවශ්‍ය යටිතල පාසුකම් සකස් කරන ඒ ව්‍යාපෘතියට විරුද්ධයි. ඉතින් ඒවා කරන්න කීයටවත් ඉඩ තියන්නේ නැහැ. අපි ආණ්ඩුවේ ඉන්නෝනේ. ගම්මන්පිල මහත්මයලා කිව්වා මේක අස්සම් කළොත් දේශපාලනේ සමුගන්නෝ විමල් විරෝෂ මහත්තයත් කිව්වා දේශපාලනේ සමුගන්නෝ අයින් වෙනවා කියලා. නමුත් ඉතින් ඒගොල්ලෝ ඒ වගේ ගොඩක් දේවල් කිව්වනේ ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ ඒගොල්ලෝ ඒ වගේ දේවල් කරයි කියලා. නමුත් මම හිතනවා බැසිල් රාජපක්ෂ මහත්මයාත් ඇමරිකන් පුරවැසියෙක්, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුතා සහ ලේලිත් ඇමරිකන් පුරවැසියෝ, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් හිටපු ඇමරිකන් පුරවැසියෙක්. ඒ අනුව ඒගොල්ලෝ ඒක අස්සම් කරයි කියලා මට හිතෙනවා. මම දන්නේ නැහැ. MCC ගිවිසුම ගැන අධ්‍යයනය කරලා වාර්තාවක් දෙන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ වාර්තාවක් දුන්නා. ඒ වාර්තාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඒක කියන්නේ නෑ කොහෙත්ම MCC ගිවිසුම අස්සම් කරන්න කියලා. විපක්ෂයට මේ මාතෘකා නැතුව මේ කොහෙවත් තියෙන MCC එකක් බදාගෙන දිනවා. MCC ගිවිසුමක් අස්සම් කරන්න කිසිම තීරණයක් රජේ නෑ. ඒ දාපු කමිටුවෙන් දීලා තියෙන නිර්දේශ අනුව MCC ගිවිසුමකට යන්න බෑ. අවාසනාවක තරම කණ එකාගේ ප්‍රීතිය කැවෙන එකාගේ ප්‍රීතිය වෙන්න බෑනේ. කොටිම කියනවා නම් බලලගේ ප්‍රීතිය මීයාගේ ප්‍රීතිය වෙන්න බෑනේ. මීයා ප්‍රීතිය වෙන්න ඕනේ නොකැවී යන කොටයි. අහු නොවි යන කොටයි. හැබැයි වුණාට අපේ සමහර දේශපාලන නායකයෝ මේ ජාත්‍යන්තර උගුල් වලට අහු වෙන එක තමන්ගේ ප්‍රීතිය බවට පත් කරගෙන ඉන්නවා. ඒ නිසා විවිධාකාර උගුල් අපි ඉස්සරහා තියෙනවා. MCC ගිවිසුම් වගේ දේවල්, ඒ වගේම ওই ව්‍යවස්ථා සංශෝධන වගේ දේවල් අපිට හෙට ලොකු බයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා හැටියට මේ ජනතාවගේ දුක් කඳුළු මගින් දුක් කඳුළු මතින් පත් කරගත්තට ඇතැම් වෙලාවට දැම්මම සමහර තැන්වල මතුවේගෙන එනවා. එතුමාට විරුද්ධ යම් බලවේග ඔවුන්ගේ ස්ලෝගන් හදාගෙන එනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදුටුවා. නාහිමියන් බැහැදැකීම සඳහා ජනාධිපතිතුමා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත පැමිණියේ අද පෙරවරුවේයි. මෙහිදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා රචනා කළ කොටුගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ නැමැති ග්‍රන්ථය ජනාධිපතිතුමාට පිළිගැන්වුවා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය අභිවෘද්ධි දායක සභාවේ ලේකම් හිටපු අමාත්‍ය ආර්.ඒ.ඩී. සිරිසේන මහතා සංස්කරණය කළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විහාරස්ථාන නාමාවලියද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා. මේ අතර අග්‍රාමාත්‍යවරයාද අද පස්වරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටගොඩ ධම්මවාස නාහිමියන් බැහැදුටුවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර නිකාය අභිවෘද්ධි දායක සභාවේ සභාපති දේශමාන්‍ය අජිත සොයිසා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඉතින් දැන් පාසල් වල දරුවන් රැක ගැනීම අපේ වගකීමක්. දැම්ම පාසල් විශ්වවිද්‍යාලය අරීම එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අනිත් ඒවා දැනට ඇරලා වගේ. හැම කන්තෝරුවක්ම හැරලා 130ක් විතර 130ක් සමහර වෙලාවට 50ක් එනවා. ඉතින් මං හිතන්නේ දැන් අපි සුඟා ඔක්කොම පාලනය කළා මේ නාවික හමුදාවේ ඇතුලේ තියෙන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒකක් පාලනය කරගෙන ඉන්නේ. ඒකට දැන් ඡන්දේ කවදා වගේ තියෙන්නේ? ඒක ඉතින් උසාවියෙන් තීන්දුව කරනවා. ඉතින් උසාවියේ සමහරු තර්ක කරනවා අවුරුදු ගණන් පරක්කු කරමු කියලා. 70 ගණන් පරක්කු කරමු කියලා. ඉතින් ඒවා බොරු වැඩ. ඇතිවරණයක් කියන එක අවශ්‍යයිනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ රැකගන්න ජනතාව දෙපාරක් පැත්තකට වීසි කරපු ආණ්ඩුවක් නැවත පරණ පාර්ලිමේන්තුවක් ගෙනල්ලා උස්කාපු පාර්ලිමේන්තුවක් දැන් බෑනේ. ඒක තමයි අපේ මතේ. පාදුක්කේ ඉදිවන ක්‍රීඩාංගණයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් ගිවිසුමක. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූ අපේක්ෂක දුර පිළිබඳව මතභේද තවමත් නිමාවට පත්ව නැහැ. මාලේකම් දැනගෙන අපිට හම්බ වෙන 1යි 2යි 3යි කියලා බොරුවට 6ක් හම්බ වෙනවා 7ක් හම්බ වෙනවා කියලා ඇස්තු හදලා බලාපොරොත්තු දීලා පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ බෙදීමක් ඇති වෙන්නේ වෙනම අපේක්ෂක ලැයිස්තුවක් කොළඹට දානවා කියලා දීපු ලණුවට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ
වෙනම ඡන්ද ඉල්ලන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් වෙනම කණ්ඩායමක් හදලා ඒ අයට බලාපොරොත්තු දීලා මේ පක්ෂය එකමුතුව ගිය දිස්ත්‍රික්කය ભેද කරා. තිලංග සුමතිපාල මහත්තයා ගැන මම කතා කරන්න ගියොත් මට තියෙන ඡන්ද ටිකක් නැතුව යනවා. මොකද මේ කොළඹ දිස්ත්‍රික්කයේ අපි 8 දිනක් ඉල්ල තිබුණා. 22ක් ඉන්නවා 8 දිනක් අපි ඉල්ල තිබුණා. නමුත් මුල ඉඳලම තිලංග සුමතිපාල මහත්තයා 2 කිය හිටියා. කොළඹ දිස්ත්‍රික්කය ගැන කතා කරන්න හදනකොටත් පොජන පෙරමුණත් එක්ක ඒකට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. අපේ පක්ෂයේ ඉඳලා වෙන පක්ෂවල වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම ඉන්න කට්ටිය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ කට්ටිය හොඳට බලාගෙන ඉච්චරයි මට කියන්න තියෙන්නේ. මේ අයුරින් දේශපාලනඥයින් බලය සහ පැවැත්ම පිළිබඳව වාද විවාද කරද්දී රටේ බිම්මට්ටමේ ජනතාව දිනෙන් දින ජීවත්වීමේ අරගලයකට මැදිව සිටිනවා. දින කිහිපයක් එක දිගට ගම්බැදුණු වන අලි රංචුවක් අනුරාධපුර මේ කුඩා බෙල්ලන්කඩවල ගම්මානයේ වගා රැසක් වනසා තිබෙනවා. ගොවින් හැඬු කඳුලින් යුතුව අප සමග පැවසුවේ ජීවත්වීම සඳහා කුමක් කරන්නදැයි සිතාගත නොහැකි බවයි. මේ බණ සෑහෙනලි අලි රංචුවක් ඉන්නවා හැමදාම හයාත වෙනකොට කොටුවට එනවා. රජෙන් දෙන්නේ අලි පිට දෙකක්. සතියකට අලි පිට දෙකක් දෙනවා. අලි පිට දෙකකින් මම මොනවා කරන්නද? කුඩා බෙල්ලන්කඩවල ගම්මානයේ වෙසෙන ගොවි මහත්තයා තමන්ගේ කෙසෙල් වගාවට සිදු වූ හානිය ගැන කියන්නට පටන් ගනිද්දිම හඬා වැටුණා. ඔරුකල්යායේ රක්ෂිතයට මායිම්ම පිහිටි කුඩා බෙල්ලන්කඩවල ගම්මානයේ වැසියන් ජීවත් වෙන්නේ ගොවිතැනින්. කනකර උකස් කර බිම් සකස් කර මහත් බලාපොරොත්තුවෙන් වගා කළත් අද ඒ සියල්ල ගඟට කැපූ ඉනිමෙන් අසාර්ථකව තිබෙනවා. වනාන්තරවලින් පැමිණෙන වන අලි රංචු පවුල් 600ක් සිටින මේ ගම්මානයේ සියල්ලන්ටම දැඩි හිස රදයක්. මේකට කිසිම විසඳුමක් නැහැ. අපිට කොයි ලායින් මාරයිද කියන්නත් බෑ. ඒ තරම් රාජ්‍ය දුක් විඳිනවා රැඳ බුදියා ගන්නත් නැහැ. පැණි කුඹුර කැලලක් තියෙනවා සම්පූර්ණ පැණි කුඹුර කැලල ඉවරයි. දැන් ආයෙ වෙලා තියෙන්නේ සෑහෙනම අපිට මොනවත් නෑ. අපිට සාහනයක් ලැබෙන්නේ නැහැ. අලි වෙඩි ලක්වත් වෙන එකක් තියලා ලැබෙන්නේ නැහැ. මා සතියකට අලි වෙඩි දෙකක් ග්‍රාම් දෙකකින් අලි වෙඩි දෙකක් දෙනවා. අපි අලි වෙඩි දෙකෙන් මොනව කරන්නද? තැන් තැන් වලට තියෙන රත්තරන් බඩ උගස් තියලා මෙව්වා කළා මේ ගොවිතැන් කරගන්න එව්වා කරගෙනවත් අපිට එහෙම මෙව්වා වෙන්න දෙන්නේ නැහැ. මේ සත්තු වෙන කරදරයක් වෙලා තියෙන්නේ දැන් අපිට. වනාලි රංචු අක්කර 4ක පීර වගාවක්ද විනාශ කර තිබෙනවා. ගොවි මහත්තයෙකු පැවසුවේ ඊ රාත්‍රීමේ සිදු වූ බවයි. එක ගෙඩියක් නෑ මං හිතන්නේ කිලෝ 100ක් එකතු කරන්න බෑ මේ අක්කර 4ක. කිලෝ 2500ක් මේ අස්සන්න ගන්න තිබ්බ පෙර අස්සන්න මිනිස්සු කැඩුවට වඩා හොඳට ගහෙන් ගහට ගිහිල්ලා හැම ගෙඩියම කාලා තියෙන්නේ. ඉතින් මගේ දාවිල කාලා බීලා හිටියේ මේ පෙර කොටින් තමයි. දැන් කිසිම ආදායම් මාර්ගයක් නෑ. අලින් ගම්මානයට කඩා වැටීම වළක්වමින් විදුලි වැටක් ඉදිකර දෙන ලෙස මොවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ගොවීන්ට පොහොර බීජ ගැටලු රැසක් තිබියදී අනෙක් පසින් වගා කළ බෝග වනසතුන්ගේ බේරා ගැනීමට ජීවිතය පරදුවට තැබීමට සිදුව තිබෙනවා. ඒ අතර රුපියල් බිලියන 8ක් වියදම් කරමින් හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යෝජිතයි. වින්දන සූර්යවැව ක්‍රීඩාංගණය හදන්න කොතරම් මුදලක් වැය වුණාද? ඒ සඳහා ඇස්තමේන්තු සකස් කළේ කවුද? මුදල් වියදම් වුණේ කොහොමද කියන එක පිළිබඳව අදටත් ගැටලුවක් පවතිනවා. කොච්චර විශාල ක්‍රීඩාංගණ හදන්න සැලසුම් සකස් කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ප්‍රේක්ෂකයෝ 3000ක් විතර එකපාර ක්‍රීඩාංගණයට ආවොත් ඔවුන්ට අමානුෂික විදිහට ගුටි කන්න වෙනවා නම් ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඒ වෙනුවෙන් සමාව ගන්න වෙනවා නම් කොහොම නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් බිලියන 8ක් වියදම් කළා හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කරන්නට සූදානම් වන පසුබිමක පාදුක්කෙත් ඔවුන් විශාල ක්‍රීඩාංගණයක් ඉදි කරන්න පසුගිය අවුරුද්දේ නොවැම්බර් 21 වෙනිදා ඔවුන් සැලසුම් සකස් කරලා ගිවිසුමක් අත්සන් කළා තිබුණා කියලා ඔවුන් මේ වන විට දන්නවද කියන එක පිළිබඳවත් අපට ගැටලුවක්. අපට මෙතරම් විශාල ක්‍රීඩාංගණ සංඛ්‍යාවක් ඇයි? අද දවසේ අපේ ගැටලුවත් ඒක. පාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියලු පහසුකම් වලින් සමන්විත ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවරගෙන ඇති බව මෙම නිවේදනයේ සඳහන්. මෙරට ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරඟ පැවැත්වීමේදී දැඩි අඩුපාඩුවක්ව පවතින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැටලුවට විසඳුමක් දීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය ක්‍රියාත්මක බවද එහි දැක්වෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාස 21 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ දන්පැත්තේ පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් විශ්වවිද්‍යාලය යටතේ පවතින භූමි භාගයක මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹුණු බවයි.
අවබෝධතා ගිවිසුම අනුව තනතිරු 6කින් සමන්විත ප්‍රධාන තනතිරුව ජලය බැස යාමේ පද්ධතිය නවීන පහසුකම් සහිත ක්‍රීඩාගාර සහ පැතිපුහුණු තනතිරු ඉදිකිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු කරනු ඇති බවද සඳහන්. ගිවිසුමට අනුව ක්‍රීඩාංගණයේ සියලුම නඩත්තු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ක්‍රීඩා සමාජ හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටද ක්‍රීඩාංගණය භාවිතා කිරීමට ඉඩ සැලසෙනවා. මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයායි. මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සේවකින්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට සූදානම් වන බව එම ආයතනයේ උපුටා දක්වමින් දී අයිලන්ඩ් පුවත්පත අද වාර්තා කර තිබෙනවා. ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමේ මේ මාස අගභාගයේ පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමේදී මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සේවකයන්ගේද වැටුප් කප්පාදු කර ඇති බව අයිලන්ඩ් වාර්තාවේ සඳහන්. මෙවැනි පසුබිමක් තුළ මෙරට අලුතෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන යළිත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව පන්දුවාර 2020 ලෝක කුසලානයක සත්කාරකත්වය සහ පන්දුවාර 50 ලෝක කුසලානයක සම සත්කාරකත්වය දැරුවේ දැනට පවතින පහසුකම් යටතේ බවයි. ලෝක කුසලාන තරඟාවලියක් සඳහා අවශ්‍ය ඉදිකිරීම සිදු කිරීමේදී ඊට යොදාගන්නේ ලෝක කුසලානයට ලන්සු තබා ලැබෙන මුදල් බවද මහේල පෙන්වා දෙනවා. වසර 10ත් 15ත් අතර කාලයක් තුළ ලෝක කුසලානයක සත්කාරකත්වයේ හිමි වනු ඇතැයි අනුමාන කර ඩොලර් මිලියන 40ක් වැය කරමින් ක්‍රීඩාංගණ ඉදිකිරීම නිෂ්ඵල කාර්යයක් බව ඔහුගේ අදහසයි. මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යෝජිත ක්‍රීඩාංගණ ඉදිකිරීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව පළ කර තිබෙනවා. බන්දුල ගුණපර්තන අමාත්‍යවරයා ලබා දුන් වැරදි තොරතුරු මත පදනම්ව ICC ප්‍රතිපාදන මත මෙම ක්‍රීඩාංගණය ඉදිකරන බව තමන් ප්‍රකාශ කළ බව ගම්මන්පිල මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්. මෙවැනි අවස්ථාවක සිය හෘද සාක්ෂියට එකඟ වෙමින් සිය ප්‍රකාශය නිවැරදි කිරීමට කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට අපගේ හෘදයාංගම ස්තුතිය. කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ රුපියල් බිලියන 8ක් වැය කරමින් තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මෙරට ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවත නැවතත් සිතා බැලිය යුතු නොවේද? ඇතැම් වෙලාවට එක් පුද්ගලයෙක් ගන්නා වැරදි තීරණ නිසා ආණ්ඩුවක්, රජයක්, රටක් අපහසුතාවට පත්වෙන්න පුළුවන්. COVID-19 මර්ධනය කිරීමේ ජනාධිපති කාර්යසාධන බලකාය අද මාධ්‍යට අදහස් පළ කළා. මේ දිනවල වැලිසර නාවික හමුදා කඳවුර සහ අනිකුත් හමුදා කඳවුරු ආශ්‍රිතව පවතින COVID-19 තත්ත්වය පිළිබඳව අප විසින් 4 දිනකින් සමන්විත වසංගත විද්‍යාඥයින් පත් කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරලා තියෙනවා. ඒ පරීක්ෂණයේ අනුව මම විසින් නිර්දේශ ලබා දීලා තියෙනවා නාවික හමුදාවට එම නිර්දේශ ඉතා තදින් ක්‍රියාත්මක කරන ලෙස. මෙහිදී ඒ නිර්දේශ අතර උදාහරණයක් හැටියට ඇතැම් ප්‍රදේශවල ඉන්න නාවික බටවින් මේ සංකීර්ණය තුළ ඒ අය දුරස්ථ නිරෝධායන මධ්‍යස්ථාන වලට යවලා තියෙනවා. ඒ දුරස්ථ නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවීම පසු එම නිරෝධායන මධ්‍යස්ථානවලදී යම් පිරිසක් COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ ස්ථානයට අනුකූලව අවශ්‍ය පරිදි එම නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශ අතර සංචරණය සම්පූර්ණයෙන් නැවැත්වීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීලා තියෙනවා. මතුගම වෑත්යාව ප්‍රදේශයේ පවුලක් රැඳී සිටි තාවකාලික නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. නිවසට ගිනි තැබීම නිසා මේ යුවල දින 7ක් වයසට බිරිඳාද සමගින් පත්ව සිටින්නේ බෙහෙවින් අසරණ තත්වයකටයි. අවස්ථා කිහිපයකදී මෙලෙස නිවසට හානි කර ඇති බවත් ඊයේ මතුගම පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය නමුත් එයද සාර්ථක නොවූ බවත් ඔවුන් පැවසුවා. 11:00ට පොලිසියට ගියේ 11:00 නම් 4:00 උකුණු මේ පැමිණිල්ල ලියා ගත්තේ නැහැ අපි. දවස් 7යි වෙන්නේ බබාට අම්බෙලා. මෙයාව තියාගෙන හිටියා. කෑම එකක්වත් නැහැ, කන්න නැහැ. පොලිසිය මිස් කෙනෙක් තමයි දුන්නේ. මිස් කිව්වා මේ කෑම එක කාලා දරුවට කිරි දෙන්නේ කියලා. පොලිසිය මෙයාව ජීප් එකකින් කන් ඇවිල්ලා ගේ බලලා ඉවර වෙලා ඒ මිනිස්සු ගෙන්නෙව්වා. ගෙන්නලා වෙලා කිව්වා හින ආයිටි කොල කපන්න එපා එච්චරයි. හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරක් පෙරම මහතා අද පෙරවරුවේ ගිනිගත් නිවස පිහිටි ස්ථානයට පැමිණියා. ඉතින් අපි කොච්චර අයියා ගාව චණ්ඩි බණ්ඩි වුණත් අපි කොච්චර පාටේ දැම්මත් අපිට කෙලවුණාම අපිට යන්නේ දෙන්නේ පොලිසියනේ. මම එක්කන් පැමිණිලා ලියන්නනේ. එතන මම එක්කන් ගිහිල්ලා පැමිණිලා පොලිසියෙන් ලිව්වේ නැහැ. මේ මිනිස්සයා ගිහිල්ලා පැමිණිලා ලිව්වේ නැහැ. මේ ගෙවල් ගිනියක් ගෙනින් දෙනවා කියන්නේ මිනිමෙන් දෙවරි චෝදනාව. මේක බරපතල චෝදනාවක්.
මේ අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරු පැදියකින් එහි පැමිණියා. දැන් තමයි පොලිසිය මාත් මේ කාර්යය. හරි. මේ දැන් ආවේ. පැමිණිලි සටහන් කරලා දීලා මම අතෙන්ද කිව්වා තාම ආවේ නැහැ. දැන් මම මෙයා අපි අර ඇකියුස්ලත් තරස් කරලා තින්නේ. ඔයා දැන් එන්න පැමිණිල්ල දාන කැමති නැත්නම් මේ ඔයා කැමත කරන ඔය මම ඊයේ රෑ මෙතෙන්ට ආවා. ඔයා මෙතෙන්ට ආවා. ඔයා කීම මගුලක් නෑ. ඔයා අන්නත් කරුවලක් නැතෙන්නලා හිටියා. මේක ඇතුළට ගියා පොඩ්ඩක් බැලුවා. මොනව තරහනක් කතා කරනවා ඔයා ගියා යන්නේ. මගේ ජේඩ්ඩු කාලා යතුරු දාලා මගේ වතුරු දෙමෝටරේ ඔක්කොම උස්සන් ගියා. තාම මම දැම පැමිණිල්ලක්. මම ඒතර පාර්ලිමේන්තු මන්ත්‍රී. තාම ඒක කට උත්තර ගත්තේ නෑ මේගොල්ලෝ. ඔන්න හිතාගෙන මේක මොකද ගන්න. අනේ හැමතෙම මේක රටේ විහිළු. ඔබතුමාට වෙලා තියෙන වෙන කතාවක් නෙවෙයි. ඒක අපි දැන් මම මේගොල්ලෝ එක්කන් ගිහලා පොලිස් මූලස්ථානේ දැන් ඒ උත්තරේ තමයි මට ඕන. දැන් ඊ රාත් ඔය කතාව කිව්වේ. අන්න කිව්වා. එච්චරයි. රජෙන් දීපු පොතයි පැන්සලයි අපේ ගාව දෙකම නෑ පෑනයි. අපි එනවා බලන්න. හැබැයි පොතයි පෑනයි තියෙන මිනිස්සු රෑ ගේට් ගිනි තියලා උගේ පැමිණිල්ල ලියා ගන්න නැතුව මුන්ගේ ආරක්ෂාව දෙන්න කියලා දරුවෙන් අරස් කරන්න ඉතින් මේක ඊයේ පැමිණිල්ල ලියාගත්තේ නෑනේ. ඕ නැතුව පැමිණිල්ල ගන්න කොහොමද අරස් කරන්නේ මිනිහෙක් දැන් පැමිණිල්ල නැතුව කොහොමද අරස් කරන්නේ මිනිහෙක් ඒකට 119 එක කෝල් එකක් දුන්නාලු. ඒතර 119 එක ෆෝන් එක කෝල් එකට පටාස් කරලා අරස් කරා. ඒ අරස් කරලා කියන්නේ මේ ඇවිල්ලා අරස් කරා නෙමෙයි. ඒ ගිනි තියපු මේ අපරාධකාරයෝ දෙන්නව ස්වෙච්ඡායෙන්ම ඒගොල්ලෝ ටෙලිෆෝන් කෝල් දීලා ගෙන්න ගත්තා. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මතුගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවය කැඳවා සමතයකට පත් කළ බවයි. මේ අතර හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එම යුවලට නැවතී සිටීම පිණිස ඔහුට අයත් නිවසක් ලබා දීමට පියවර ගත්තා. කුඩා දරුවෙකුද සිටින මෙවැනි පවුලකට මෙවැනි ඉරණමක් අත්වීම පිළිබඳව අපි සිතා බැලිය යුතු නොවේද? මීට අප සියල්ලන්ම වගකිව යුතු නොවේද? සෙවණගල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක සමූහ ලෙස දූෂණය කළ තරුණයින්ට නීතිය ක්‍රියාත්මක වූ ආකාරයත් නිවුස් ෆස්ට් අනාවරණයෙන් පසු මහකන්දරාවේ ගොවි ගැටළු වලට විසඳුම් ලැබුණු ආකාරයත් පිළිබඳව තොරතුරු රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ගෙන එන්නට අප සූදානම්. ලුව ජාත්‍යන්තර පාසලේ සිසුන් ගායනා කළ නැගිටිමු ශ්‍රී ලංකා ගීතය සමගින් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අප සමුගන්නවා. සුබ රාත්‍රියක්. ආයුබෝවන්. අඳුරු වලා පට අතරින් හිනැහි නැගිටමු ශ්‍රී ලංකා ගියසක සංකා බාධක අතරින් නැගිටමු ශ්‍රී ලංකා හිතමු ඉදිරියම එකාවන්ව හැම නැගිටමු ශ්‍රී ලංකා හෙට ඉදිවන නව ලෝකය හමුවේ නැගිටමු ශ්‍රී ලංකා Nagitimu Sri Lanka, Nagitimu Sri Lanka. Kisida no venas minisat guna piripun rata Sri Lanka. Meran bhumiya maya pariranau Sri Lanka. Idiriya gana ekmi සිතුවොත් රැක ගන්නට ලංකා දුරු වී වියසන අප ඉදිරියේ ඇති බාධක ජය ගන්වා නැගිටිමු ශ්‍රී ලංකා අපි නැගිටමු ශ්‍රී ලංකා මාතෘකානාද මනිද පන්වල එන්නුදෙන්නු ශ්‍රී ලංකා We must unite and march ahead Arise Sri Lanka now Nagitimu Sri Lanka Api Nagitimu Sri Lanka Gammada Nagitimu Sri Lanka